විමසිලිමත්ව දන් දෙන්න ඕන, සිල් රැක ගන්න ඕන, බණ භාවනා කරන්න ඕන. විමසිලිමත්ම කියන්නේ අද ලෝකයේ ගොඩාක් අය සැප බලාපොරොත්තුෙන් තමයි දම් පිළිවෙත් දෙන්නේ. එක්ක මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන්න තමයි දම් පිළිවෙත් දෙන්නේ. එක්ක මනුෂ්‍ය ලෝකෙ උපදින්න, එක්ක මේ ඉපදුනහම මහා භවෝග සම්පත් ලබන්න, ඒව තමයි බලාපොරොත්තු. අපි මේවා ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. අපේ වෙනත් ප්‍රාර්ථනාවක් තිබුණා නම් අපි ළඟ තුණු දුක ගැන අවබෝධ කරගන්න ප්‍රාර්ථනාවක්. මම මේ රකින්න සීලය, මන් දෙන ලද මේ දාණය, මම මේ කරන මෛත්‍රී බුදුගුණ භාවනාවෙන් මට දුක අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා තමයි වටින්නේ. එතකොට මෙවැනි කෙනෙකුට දන් දෙනකොට එයාට දිව්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකේ උපැත්ති අහිමි වෙන්නේ නැහැ. ඒ වගේම එහි තියෙන භවෝග සම්පත් නිරායාසයෙන් ලැබෙනවා. දානං කලු සභාවේන සග්ග මාංශ භෝගදං. මාන්නේ යම් කෙනෙක් මට මේව ලැබේවා කියලා ප්‍රාර්ථනා නැති වුණාට සග්ග මාංශ භෝගදං. දානයේ ස්වභාවය භවෝග සම්පත් ලැබෙන එකයි. සග්ග කියන්නේ දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය කියන්නේ මනුෂ්‍ය ලෝකේ. මේ දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ භවෝග සම්පත් ලැබෙන එක අනිවාර්යෙන් යාට වෙනවා. එයා කැමති වුණත් අකමැති වුණත් දානයේ තියෙන මේ ආනිසංසය භවෝග සම්පත් ලැබෙන එක තමයි ලැබෙන්නේ. ඉතින් ඒ වගේම මේ අපි සීලය රැක්කත් මොන දේ කළත් මේවෙන් වෙන්නේ අපිට භවෝග සම්පත් ලැබෙන එක තමයි වෙන්නේ. සීලය කියන්නේ මනුෂ්‍ය ජීවිතේ ලබන්න පුළුවන්, භාවනාව කියන්නේ බුද්ධ වර්ධනය ඇති වෙනවා. ඉතින් අපි සැප සම්පත් ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. කොහොමත් ඕවෙන් අපිට ලැබෙනවා යමක්. ඒ සැප සම්පත් ලැබෙනවා. ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන්න ඕන අනේ මට දුක අවබෝධ වේවා. ඒ දුක අවබෝධ කර ගැනීම පිණිසම මම මේ දානය දෙන්නේ, මේ සීලය රකින්නේ, මේ භාවනා කරන්නේ කියලා මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව දුක අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා තමයි අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන. ඉතින් මෙන්න මේ අදිෂ්ඨානයත් එක්ක ඕගලන් යනකොට ඕගලන්ට අර සග්ග මාංශ භෝගදන් වෙනවා. දේව මිනිස් සැප ලැබෙනවා, දේව මිනිස් ජීවිත ලැබෙනවා, ඒවා ලැබෙන සැප සම්පත් ලැබෙවි. ඒවා විශේෂයෙන් අපිට ප්‍රාර්ථනා කරන්න නැහැ. යම් කෙනෙක් දන් දෙන්නේ නැහැ, සිල් රකින්නේ නැහැ, බණ භාවනා කරන්නේ නැහැ. දැන් එයාට සග්ග මාංශ භෝගදන් වෙනවද? කවදාකවත් වෙන්නේ නැහැ. වෙන්නේ නැති හේතුව දන් දුන්නොත් විතරයි අපිට මහා යසීසුරු ලැබෙන්නේ. සිල් රැක්කොත් විතරයි අපිට හොඳ මානසිකත්වයක් ලබන්න පුළුවන්. දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝක, මේ මනුෂ්‍ය ලෝකේ හම්බ වෙන්නේ. ඒ වගේම බෞද්ධ භාවනා කළොත් බ්‍රහ්ම ලෝකත් අපිට උරුම වෙන්න පුළුවන් නේද? මේ මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ ඉපදුණා හරි බුද්ධිමත් භාවය අපිට ලැබෙනවා. ඒක නිසා මේ දන් දෙන්නේ නැති, සිල් රකින්නේ නැති, බණ භාවනා කරන්නේ නැති අයට කවදාකවත් මේ ලෝකේ ඔය සග්ග මාංශ භෝගදන් වෙන්නේ නැහැ. මේ මනුෂ්‍ය ලෝකවල උපැත්ති ලැබෙන්නේ නැහැ. හොඳද? දිව්‍ය ලෝක උපැත්ති ලැබෙන්නේ නැහැ. ඒ වගේම භවෝග සම්පත් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේක නිසා අපි මේවා තෝරගෙන අපි ත්‍රි හේතුක ප්‍රතිසන්දි වශයෙන් අපි තුල අලෝභ සිතින් අපි දන් දෙනවා, අද්වේෂ සිතින් අපි දන් දෙනවා, අමෝහ සිතින් දන් දෙනවා. මේ අමෝහ සිතින් දන් දෙනවා කියන්නේ මේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කාරණා තුනට අනුව අපි කටයුතු කරනවා කියන්නේ දන් දීම,
සිල් රැකීම, බණ භාවනා කිරීම. මේ තුනම. මේ කාරණා තුනෙන් යුක්ත වෙන්න ඕනේ. එතකොට මේ අමෝහ කියන්නේ අනේ මට දුක අවබෝධ වේවා, මේ ලෝකේ දුකයි, මගේ ජීවිතේ දුකයි, අනේ මට මේක අවබෝධ වේවා කියලා දන් දීම ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. එයාට මහා ධන සම්පත් හම්බුණත් එයාට කොයින් හරි මේක ලෝකේ දුකයි, ඔබගේ ජීවිතේ දුකයි කියලා අහන්න ලැබුණොත් එයා සංසාරේ හුරු කරන් ඇවිල්ලා තියෙන ත්‍රි හේතුක ප්‍රතිසන්දිය නිසා අනේ මේ ලෝකේ දුකයි, දුක අවබෝධ වෙන්න මට කියලා එයා අදිෂ්ඨාන කරන් ආපු නිසා එයාට දුකයි කියන වචනේ ඇහෙනකොටම ඒ කියන ධම්ම යාට වැටහෙනවා මේක දුක නේද කියලා. යම් කෙනෙක් අලෝභ සිතින්, අද්වේෂ සිතින් යුතුව අනේ මට සැප ලැබේවා කියලා කියනවනම් අපි නොදන්නාට එතන මොහසාගත බවක් තමයි තියෙන්නේ. සැපයට යා ලෝභ කරනවා. ලෝභ සිතක් නේද? මේ ලෝභ සිත නිසා එයාට කවදාකවත් බෑ මෙන්න මේ මනුස්ස ලෝකවල උපදින්න නේද? ලෝභ ද්වේෂ මොහ කියන්නේ අකුසල් ධර්ම. එයා සතර අපායට වැටෙනවා. ඉතින් අනේක නිසා මේවා හොඳට තෝරගෙන මේ දිව්‍ය හේතුක ප්‍රතිසන්දි ඇති කරගන්නේ නැතුව ත්‍රි හේතුක ප්‍රතිසන්දි ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මේ දාන සීල භාවනා ආරම්භය ත්‍රි හේතුක ප්‍රතිසන්දි ඇති කරගත්ත කෙනෙකුට විතරයි තථාගත කෙනෙක්ව තථාගත සවුවෙක්ව දේශනා කරන මේ දුකාරි සත්‍ය වැටහෙන්නේ. සැපේ සොයා යන, සැපේ ප්‍රාර්ථනා කරන අයට සැපේ හම්බ වෙන්නත් පුළුවන්. හොඳද? ඒ හම්බුණත් බුදු කෙනෙක්ව, බුදු සවුවෙක්ව ලෝකේ දුකයි කියලා කියනකොට එයාට ඒ පණිවිඩය බුද්ධියට යන්නේ නැහැ. හේතුව එයා සංසාරේ දාන සීල භාවනා වඩලා තින්නේ සැපේ බලාපොරොත්තුෙන්. දුක අවබෝධ වේවා කියන බලාපොරොත්තුෙන් නෙවෙයි. ඒක නිසා ඒ සැපේ බලාපොරොත්තුෙන් ඉන්න කෙනාට මේ ලෝකේ දුකයි කිව්වට එයා ඒව අහන්නත් කැමති නැහැ. මං දන්න අය ඉන්නවා. මගේ බණ අහන්න කැමති නැහැ. ඉතින් ඒ අය ඒ දරුවෝ, ඒ අම්මා කියන්නේ මේ බණ අහන්න කැමති නැහැ අපේ හාමුදුරනේ. ඒ නිසා ඒගොල්ලන්ට සැපේ ගැන කියලා දෙන්න කියනවා. ඒ අම්මලා ඇවිල්ලා මාත් එක්ක කියනවා. නැත්තම් අයින් දවසේ දන් දෙන්නත් එන එකක් නැහැලු. ඒ කියන්නේ ලෝකේ දුකයි කියලා අහන්න ඒගොල්ලන් එච්චරටම කැමති නැහැ. ලෝකේ මෙහෙම මිනිස්සු ඉන්නවා. පන්සලකට එන්නේ නැහැ. හැබැයි තමන්ගේ දරුවට හරි කාට හරි විපතක් වුණොත් මොනවා ප්‍රශ්නයක් වුණොත් දුවගෙන එනවා. ඈ? නෝ. ඒ අපි ඉන්නවා මම දන්න කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අය නිසා මම මේ කියන් තව ඉන්නවා. ඔව්. අනිවාර්යයෙන්. ඒගොල්ලන්ට සල්ලි අරමේම තියෙන නිසා ඒගොල්ලෝ මේ දුකයි කියන වචනේ මොකද ලෝකේ තියෙනවා න්‍යායක්. ලෝකේ දුකයි කියලා අපි හිතනකොට ඒක ඍණාත්මක සිතුවිල්ල. සැප තියෙනවා මට දියුණු වෙන්න පුළුවන්. මේ ලෝභ සහගත සිතුවිලි නේද? මේ රාග සහගත සිතුවිලි මේවා ධනාත්මක හැටියට ලෝකේ පෙන්නනවා. තේරුණාද? ඒ වුණාට මේ ලෝකේ දුක මතයි තියෙන්නේ. මේ ලෝකේ ධනාත්මක සිතුවිලි තමයි යම් කෙනෙක් මේ ලෝකේ දුකයි කියලා දකිනවා නම් ඒක ධනාත්මක සිතුවිල්ල. යම් කෙනෙක් මේ ලෝකේ අලෝභ සිතින් වාසය කරනවා නම් තමන්ට තියෙන දේ දීලා තමන් සතුටින් ඉන්නවා නම් මේ තමන්ට කන්න තියෙන දේ අනුන්ට දීලා තමන් වතුර ටිකක් බීලා සංසිල්ල ඉන්නවා නම් මේ අලෝභ සිතයි. මේ අලෝභ සිත හේතු කරගෙන මේ අලෝභ සිත යහපත් චිත්තයක් අපිට වෙනවා. මේක ධනාත්මක සිතුවිල්ල. ඇයි ඔයාට ගැහුවනම් ගැහුවේ නැත්තේ? ඇයි ඔයා බැන්නේ නැත්තේ? ඇයි ඔයා නිස්සද්දව ආවේ? ඔයා පිරිමියෙක්ද? ඔයා ගෑණියෙක්ද? ඔය සමාජයේ වචන තියෙනවා. ගැහුවොත් බැන්නොත් තමයි ඒක හොඳ.
නේද? යම් කෙනෙක් කපටිකමින් හොරකම් කරනවා නම් ඌ නියම වැඩකාරයා. මාර මොළකාරයා. හරි බුද්ධිමත් මිනිස්සෙක්. කවුරු හරි තුවක්කුවක් නිෂ්පාදනය කළොත් බෝම්බයක් ඇදුවොත් මාර මොළකාරයා. නේද? කට්ටියක් මෙයාට ගහන්න ඇවිල්ලා. එයා කළා තියෙන වැඩි පීයක් අරගෙන ඔක්කොම ඇනලා තමයි පැනලා තියෙන්නේ. මාර වැඩකාරයා යකා. ඔහොම තමයි සමාජයේ හිතන්නේ. අර ඒ වගේ අපරාධ කරන හොරකම් වංචා දූෂණ මේ වගේ බොරු කියන මේ වගේ අය මාර මොලේ නම් තැන්ට සුසු නුවණ තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් අන්න ඒක නිසා මේව ධනාත්මක වෙලාද සමාජයට. ඇත්තට මේව ඍණාත්මක සිතුවිලි. යම් කවුරු අලෝභ සිතින්, අද්වේෂ සිතින්, මෛත්‍රී සිතින් වාසය කරනවා නම්, ඉවසීම තියෙනවා නම් මේව ධනාත්මක සිතුවිලි. ඒකට සමාජය යන්නේ අනිත් පැත්තට. ඕක තමයි වැඩි. නේද? ඒක නිසා අපි කොච්චර දිනුනත් වැඩක් තියනවද හොරකම් කරලා මේ වංචා දූෂණ කළා? වැඩක් නැහැ. අපි මිනිසුන්ට බොරු කියලා විවිධ උපක්‍රම වලින් දිනුනයි කියලා අපිට ඇති ඵලෙ මොකද්ද? අපිට එහෙම ඵලක් නැහැ. ඒක ඍණාත්මකයි. එයා මෙලොවත් දුක් විඳිනවා. ඒකාන්තයෙන් එයා පරලොවත් දුක් විඳිනවා. එයා කොච්චර වැරදි සේවනයෙන් යුතුව වැරදි වැඩවලින් කොච්චර ධනෙ මේ හෙව්වත් ලෝකෙම කෝටිපතියා වුණත් ඇති වැඩක් නැහැ. එයා මානසිකව වැටිලා. එයා දන්නවා එයාගේ මේ ධනය මං හොරකම් කරපු එකක්. මම දුක් මානසින් හරි හම්බ කරපු එකක් නොවන බව එයාගේ සිත දන්නවා. ඒ නිසා එයා ඒකාන්තයෙන් සතර අපායට නිරේට වැටෙනවා. මරණයෙන් පස්සේ. නිරේ දුක කල්ප ගණන් විඳින්න වෙනවා. මේ දුරදක්නා නුවණ නැති නිසා මේ ලෝභ සිත අපව විපතට යවනවා. ලෝභ සිත අකුසල් සිත. හොරකම, වංචාව, දූෂණය, කපටිකම් විවිධ අකුසල් දහම්. නේද? තමන්ව රැක ගන්න මිනිසුත් මරනවා. මිනිසුන්ට ගහනවා. මිනිසු ධම්මල ගස්සනවා. මේ විවිධ දේවල් කරනවා. නේද? කොහොම හරි එක මිනිස්සෙක් අපි මරන්න හෝ මැරීමට උපදේශයක් හෝ අපි මැරීමට යම් උපකරණයක් හෝ යම් ගල් කැටයක් හෝ දීලා තියෙනවා නම් වචනයක් හරි පාවිච්චි කරලා තියෙනවා නම් ඒක මනුෂ්‍ය ඝාතනයක්මයි. වචනයක් හරි ඕක මරපන් ගිහිලා කියලා වචනයක් හරි කියලා තියෙනවා නම් තවත් මිනිස්සෙක් මරණයකට සතුටු වෙලා තියෙනවා නම් නිරේට යනවා. අර කතාවක් තියෙන්නේ බූරුවා ගැහුවත් එකයි බලන් හිටියත් එකයි ජඩේ එකයි කියලා. ඔය සමාජගත කතා තියෙන්නේ. අන්න ඒ වගේ. ඒ නිසා අපි කවදාකවත් මෙන්න මේ වගේ චින්තන වලට එන්න නරකයි. අපිට මොන දේ කළත් කවුරුත් අපි මෛත්‍රියෙන් වාසය කරන්න ඕන. අපි යසිසුරු කොට ගහගෙන අද ලෝකයේ මිනිස්සු ලංකාවේ මිනිස්සු තම තමයි යසිසුරු කොට ගහගෙන බය වෙලා. ඒ කොට ගහගත්තාම මේ වෙළඳසල් සහ ඒ ආපු බඩු භාණ්ඩ බෙදා දීමේ ක්‍රමවේදය අක්මිකතාවයට ගිහිල්ලා හැමෝටම බෙදා දෙන්න විදියක් නැහැ. එවෙන්දා වගේ බෙදා දෙන්න විදියක් නැහැ. මිනිස්සු ළඟ තිබුණේ නැහැ ස්ටොක් එක. ඒ ස්ටොක් එක නිසා මිනිස්සු තවත් කට්ටිය විපතටපත් වෙලා. ඕක තමයි වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ හොඳද? මේ ඔක්කොම මේ ලෝභසිත බයක් ඇති වෙලා කොහොම හරි අපි මොනවා කළත් මේ හැම දෙයක්ම ඉවර වෙනවා. මේක දිගින් දිගට තිබුණොත් මේ හැම විවර්ෂණයක්ම අපිට ඉවරෙච්ච දවසට ඒකට මුහුණ දෙන්න වෙනවා. අපිට අවකාලික සතුටු වුණත් අපි සතුටු වෙලා තියෙන්නේ ඒ වංචාව, දූෂණය, කපටිකමක් අපේ ළඟ නිසායි. අපි ටික කාලයක් ඒ ධර්මතාව නිසායි කාල බීලා හිටියේ. එනකොට ඊට වැඩි වටන බඩකින් ඉන්න නේද? ඒ වංචාසිත, බොරුසිත, කපටිසිත, හොරකම්සිත නැතුව වාසය කරන එක ලොකු ලාභයක් වේවි. ඒ නිසා අපි හැමතිස්සෙම අපි ආත්මාර්ථකාමී වැඩ කටයුතු කරන්නේ නැතුව පරාර්ථකාමීත්වයෙන් වැඩ කටයුතු කරනවා. ඒ නිසා මේ රාග, ද්වේෂ, මෝහ කිව්වහම විවිධ පැතිකඩවල් ගන්නවා.
මේවයි විවිධ විභජ්‍යවාදීත්වය බෙදා දැක්වීම තියෙනවා අපේ සිතුවිලි පැත්ත. ඒ නිසා මේ අපි නියම බෞද්ධයෝ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුවට මහණෙනි ඔබට ඒ වෙලාවේ යැපෙන්න අවශ්‍ය ආහාර ටික විතර ලබා ගන්න සොයා ගන්නට කියලා බුදුහාම දේශනා කරා. ඇයි එහෙම කියන්නේ? කොහොමද උපසම්පදා භික්ෂුව සම්නිධිකාරක නැහැ. ගබඩා කරගෙන කන්න බෑ. නේද? දැන් ඕගොල්ලන් මේ තැඹිලි ගෙඩි ටිකක් පූජා කරනවා. 12න් පස්සේ පවාරිතයි. මට අයිති නෑ. සාමාන්‍යරාට අයිති උපසම්පදා භික්ෂුවට අයිතියක් නෑ. සාමාන්‍යරාට පුළුවන් දිගින් දිගට පාවිච්චි කරන්න උපසම්පදා භික්ෂුවකට බෑ. පාවිච්චි කරන්න. එයාට 12න් පස්සේ මේ තැඹිලි ගෙඩි පවාරිත ධර්මයක්. හෙට උදේ ආපහු වන්දන්න බෑ. සාමාන්‍ය කෙනෙකුට උපාසක කෙනෙකුට හෝ කියලා අනේ මට මේ තැඹිලි ගෙඩියක් කපලා දෙන්න. එහෙම කියලා කප්පගෙන කන්න මේ වන්දන්න බෑ. හැබැයි ඒගොල්ලන්ට හිතිලා දුන්නොත් වන්දන්න පුළුවන්. එතකොට මගේ සම්නිධිකාරයක් නැහැ. උපසම්පදා භික්ෂු සම්නිධිකාරක ආහාර ගබඩා කරගෙන වන්දන්න බෑ කියන්නේ. හොඳද? 12න් පස්සේ අපිට ආහාර පවාරිතයි. පවාරණය වෙලා අකපයි. විකාල භෝජනෙට ගිහිල්ලා වචන ඔක්කොම එකයි. ඉතින් මේක තමයි වෙලා තියෙන්නේ. ආපහු අපේක්ෂාවක්වත් තියෙන්න බෑ. අරගොල්ලන් මට හෙට උදේ දෙයිනේ මේක කියලා මම නිසද්ද හිටියොත්. එහෙනම් මගේ අදහසක් උදේ මට දුන්නොත් ඒක වන්දන්න එපයි කියනවා. ඇයි මගේ ළඟ අදහසක් තිබුණා හෙට උදේ අරගොල්ලන් දෙයි කියලා. මේ මොකක්ද අපේ සිත? මේක තමයි ලෝභ සිත. මේ භික්ෂුව ගාව තියෙන ලෝභ සිත. මේවා හරියට අපි දකින්න ඕනේ. ඒ නිසා මේ ලෝභ සිතට එන්න ඉඩක් නොතබන්න බුදුහාමුදුරුවෝ විනය ශික්ෂාවක් පැනෙවුවා. 12න් පස්සේ සියලු ආහාර අද දවසේ හම්බෙන ආහාර පවාරිතයි. අකපයි භික්ෂුවට කියලා. අන්න ලෝභ සිත නැහැ. ලෝභ සිතට එන්න දෙන්නේ නැති වෙන්න තමයි විනය පනවලා තියෙන්නේ. ඒ නිසාමයි. ඒක දෙවේශයෙන්ෙත් නැහැ. මොකද නිකන් හරියට උදේ මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඉල්ලන්නත් බෑ. හැබැයි මේ අය මට දෙන්නෙත් නෑ. මේ ආහාරය දෙන්නේ නැති නිසා මට තරහසිතක් එන්න පුළුවන්. බලන්න තථාගතයන් වහන්සේ මේ විනය පනවන්නේ රාග, ද්වේෂ, මොහ කියන ධර්මතා අපි මේ විනය රකින්නකොට අපි දන්නේම නෑ අපි අලෝභ සිත ඇවිල්ලා, අද්වේෂ සිත ඇවිල්ලා, අමෝහ සිත ඇවිල්ලා. මේ දුක අවබෝධ කරන වැඩ පිළිවෙලටම අපි ඇවිල්ලා. මෙන්න මේ භික්ෂුව ළඟ වැඩෙන ත්‍රි හේතුක ප්‍රතිසන්දි චිත්තය හරියට පිරිසුදුව තිබුණොත් විතරයි ඉතා ඉක්මනින් මේ උතුම් රහත් ඵලය අපිට සාත් කරන්න පුළුවන් භික්ෂුවට. නැත්තම් අමාරු වෙනවා. ඕගලන්ට මේ ටිකක් පමා වෙන්නේ ඕගලන් නොදන්නාට. ඕක තියෙනවා. සම්නිධිකාරක තියෙනවා. ඒ නිසා භික්ෂුවගේ ගමන සුජුවම තියෙනවා. ඕගලන් වක්‍ර ලෙසෙන ගමනක් තියෙනවා. ඕගලන් ධර්මයේ සිහි කරමින් යනකොට තමයි ඕගලන්ටපත් වෙන්නේ. කාලය වැඩි. භික්ෂුවට මේ ලෝභය දුරු කරන ධර්මයේ සිහි කරන්න ඕනේ නැහැ. තේරුණාද? භික්ෂුව නිරායාසයෙන් මෛත්‍රියෙන් සහගතයි. මේ අලෝභ සිතින් යුක්තයි. එතකොට දුකම අවබෝධ කරන දුකම තේරුම් ගන්න ධර්මෙත් හැසිරෙනවා නම් අන්න ලෝභයයි, ද්වේෂයයි, මේ අවිනයයි, අලෝභයයි, මෛත්‍රියයි, විනයයි. හොඳද? අන්නේ විනයට අපි ධර්මයේ සිහි කරනවා. දුක බලනවා. මේ ස්කන්ධ දුක ගැන බලනවා. මේක පරිශන කරනකොට අපිට හම්බ වෙනවා අන්න මෝහය දුරු කරන පැත්ත. එන විනය කියන්නේ ලෝභ සිතයි, ද්වේෂ සිතයි දුරු කරන මගක් තමයි විනය. හොඳද? ධර්මයේ තමයි අලෝභ සිත දුරු කරන මග. ඒක තමයි මේ. ඉතින් මෙන්න මේ ලෝභ, ද්වේෂ, මොහ දුරු කරන්නයි බුදුරු අපිට අනුශාසනා කරන්නේ. එහෙමමයි. ඒ නිසා ධර්මයේ
ධර්මයයි විනයයි දෙකක් දේශනා කරන්නේ නිසා අපිට. ඉතින් මෙන්න මේ බව හොඳට තෝරගෙන මෙන්න මේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ ධර්මතාවේ මනාව ඉන්නෝනම් කවුරු හරි අන්න යාට තමයි මේ ධර්මයේ තීක්ෂණව කෙලෙස් දුරු කරන පැත්ත හොඳට වර්ධනය වෙනවා. ඉතින් අල්ප රජසයි ගිහි ගෙවල් වලත් ඉන්න පුළුවන්. හොඳද? ඒකට මේ විනයයිති නෑ. ඒවන දොලෙන් පස්සේ කන්න පුළුවන්, අරන් තියාගෙන කන්න පුළුවන්. ওই ශික්ෂාපද බුදුහාමුදුරු පනවන්නේ නිසා. දැන් ওই ශික්ෂාපද කැඩුනොත් හොඳද? කැඩුනොත් එයා අපාගත වෙන්න පුළුවන්. එයා අපාගත වෙන්නේ ඇයි? මේ විනය රකින්න නැති වුණාම අපාගත වෙන්නේ ඇයි? දැන් සම්නිධිකාරක කියන මේ උපසම්පදා භික්ෂුන්ට කිසිවක් අරන් තියාගෙන කන්න බෑ. ඒකල මේ සම්නිධිකාරක මේක ආරක්ෂා කරන්නේ නැත්නම් ඒ භික්ෂුව ඇයි අපාය යන්නේ? ලෝභසිත නිසා. ඒ නිසා විනය කඩ කළාම මේ අපාය යනවා කියන්නේ ඒකයි. ඒ ලෝභසිත නිසා. ඒ ද්වේෂසිත නිසා. එතකොට විනය කඩ කරන්නේ නැහැ. විනය රැකගෙන ඉන්නවා නම් නේද? අලෝභයි සිත. අද්වේෂයි. අන්න එතෙන්දී විනය රැකෙනවා. නේද? අන්න විනය රැකෙනවා. විනය රැකීමත් එක්ක එයා මරුණොත් සතර පහයට වැටෙන්නේ නැහැ. සුගතිගාමී ජීවිතයට යනවා. මේ විනය හරි ගැඹීරයි. මේ විනය ගැඹුරුයි. සාමාන්‍ය කෙනෙක් ඔය පොතේ තියෙන වචන ටික විතරයි දන්නේ. මේව මොකට අපිට දේශනා කරාද? ඇයි මම මේ විනය රකින්නේ? මොකද්ද මේකේ තේරුම? මේකෙන් මට ඇති ලාභය මොකද්ද? මේ කිසිවක් අධ්‍යයනය කරන්නේ නැහැ කවුරක්වත්. ඔය විනය ශික්ෂාපද රැකගෙන නැති ඉන්නවා. මේ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න නැති ඉන්නවා. ඉතින් මෙන්න මේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන ත්‍රි හේතුක ප්‍රතිසන්දියේ නේද? අලෝභ, අද්වේෂ කියන ඉන්න කෙනා මේ දුක යන කුමක්ද කියලා සොයනවා. නේද? දුක යන කුමක්ද? දුක තමයි රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය. අන්න එයා දකිනවා මේ ස්කන්ධ පහයි දුක. දැන් මේ ලෝභ සිතට හේතුව රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයි. මේ ලෝභ සිතට හේතුව. එතකොට මේ ද්වේෂ සිතට හේතුව රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා එයා නෝනෙන් දකිනවා. නේද? තවත් අපිට මේකට යන්න පුළුවන්. ලෝභ සිත උපදින්නේ කුමක් හේතු කරගෙනද? සම්නිධිකාරක නිසා. හොඳද? අපි ගබඩා කරන නිසා. මේ තැඹිලි ගෙඩි අපි ගබඩා කරගන්නවා හෙට බොන්න. අපි බිස්කට් තියා ගන්නවා හෙට කන්න. අපි තල කැල්ලි අරවා මේවා අපේ ආහාර වර්ග අපි තියා ගන්නවා හෙට කන්න කියලා. ඒක තමයි ඕනම ආරණ්‍ය කෙනෙක් කැපකරුවෙක් ඉන්නවන කියන්නේ. කැපකරුවා කියන්නේ ඇයි? භික්ෂුන්ට කැප කරලා දෙනවා. ඉල්ලන්නේ නැහැ භික්ෂුන්. එයා හිතලා දෙනවා. ඒ හිතලා දෙන නිසා එයාට කියනවා මේ වාසික ඉන්න කැපකරුවෙක් කියලා. නරක වචන නෙමෙයි. එයාට කුසල් පිරෙනවා. කැපකරුවාට. කුසල් වර්ධනය කරගන්නවා එයා උපසම්පදා භික්ෂුන්ට සලකලා. සාමණේරයන්ට මේ ප්‍රශ්නේ නැහැ. ඒකට අරන් කන්න පුළුවන් නේ. ඒක සාමණේර කෙනෙක් ඉන්නවා නම් එයාත් කැපකරුවෙක්. උපසම්පදා භික්ෂුවගේ. එයා හිතලා උපසම්පදා භික්ෂුවට උපස්ථාන කළ යුතුයි. දන්නවා එයා දන්නවා අද වන්දපු දේ හිතුරුනොත් හෙට ගන්න බැරි බව. අන්න ඒ වගේ කැපකරුවා කියන වචනේ තේරුම ඕන ඕක තමයි. කැප කරලා දෙනවා. දැන් අපිට දෙනවා ඕගොල්ලන් ගොටුකොළ සම්බෝලයක් හදලා. පිපිඤ්ඤ සම්බෝලයක් දෙනවා. එතකොට ඕන කට සම්බෝලයක් දෙනවා. පොල් සම්බෝලයක් දෙනවා. අමු ඇට තියෙනවා නම් මේවා. හොඳද? අපිට වන්දන්න බෑ. අන්න කැපකරුවා කියන්නේ කාටද? අරය ඇවිල්ලා ස්වාමිනී කප්පියම් කරන්න ඕනේ කියලා එයා කප්පියම් කරලා දෙනවා. මට කැප කරලා දෙනවා ඒක වන්දන්න. ඒ නිසා යාට කියන කැපකරුවා. ඒක කරන්න පුළුවන් සාමණේර කෙනෙකුට හෝ තවත් ගිහි පින්වතුන්කට තමයි. මේකෙන් තමයි කැපකරුවා වෙන්නේ. උපසම්පදා භික්ෂුවගේ. නේද? ඉස්සර දත් මදින්ට බුරුසු තිබුණේ නැහනේ.
ඉතින් මේ දැහැටි ඕන නිසා ගහක් තියෙනවා. ඒ ගහ ඉස්සරහ අපිට ගිහිල්ලා පාත්‍රෙත් අරගෙන භික්ෂුව හිටගෙන ඉන්නවලු. අතගෙන හිටගෙන හිටියොත් මිනිස්සු බල බල යයි මොකද කියලා මේ. ඉතින් හිටියාම එදා කාලේ දැනුවත් වෙනා තිබුණා අය මෙහෙම ඉන්නේ කියන හේතුව ගහක් තියෙනවා. ඒ අවශ්‍ය ගහ ඉස්සරහ අපිට තමයි ඉන්නේ. ගහ කඩන්න කියන්නත් බෑ. මට දැහැටි ඕනේ කියන්නත් බෑ. මිනිස්සු තෝරු ගන්නවා. මිනිස්සු තෝර අරගෙන අර ගහ කඩලා දැහැටි කූරක් හදලා පාත්‍රෙට පූජා කරනවා. ඒක අරන් ගිහලා දස්මිත ගන්න. ඒක නම් දවස් ගණන් පාවිච්චි කරන්න පුළුවන්. වෘසුල් පාවිච්චි කළේවා. ඉතින් මෙන්න මේකත් එක්ක ඒකත් කැපකරුවෙක්. මේ හැම ගිහි පින්වතින්ම කැපකරුවෙක් වුණා. ඉතින් විකාලේ ආහාර පූජා කිරීම කැපකරුවට අයිති දෙයක් නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් එතන කැපකරුව නැහැ. අපිට කැප නැති ආහාර කැප කරගන්න උදව් කරනවා නම් එතකොට අපිට පවාරිත වෙච්ච ආහාරය ඊට පහුවෙන්ද උදේ පූජා කරන කෙනෙක් ඉන්නම් අපේ අන්දනුමක් නැතුව හැබැයි අපේ බලාපොරොත්තුත් නැති වෙන්න ඕන. ඒව ගැන බලාපොරොත්තු තියෙන්න බෑ අපිට. හොඳද? අන්න ඒකට කැපකරුවෙක් ඕන. දැන් සාමණේර කෙනාට කාලේ විතරයි දාන වන්දන්න පුළුවන්. එයාට 12න් පස්සේ විකාලේ වන්දන්න බෑ. අපි කාටත් එකයි. ඉතින් මෙන්න මේ වගේ මෙන්න මේ දේවල් හදලා තියෙන්නේ මේ විනය මෙහෙම බුදුහාමුදුරු දේශනා කරන්නේ ලෝභ සිත දුරු කරන්න. තේරුණාද? සිත අලෝභ කරගන්න. මෛත්‍රී සිත ඇති කරගන්න. ද්වේෂය දුරු කරන්න. තේරුණාද? දැන් එතකොට මෙන්න මේ දේවල් වැඩෙනකොට මේ විදිහට මේ උපසම්පදා භික්ෂුව මේ විදිහට මේ සීලය රකින්නකොට හොඳද? රකින්න නැත්නම් අපාය යනවා. ඇයි? ලෝභ සිත කියන්නේ අපාය යන සිත. අකුසල් මූල ධර්මයක්. නේද? එතකොට ද්වේෂය කියන්නේ අකුසල් මූල ධර්මයක්. අලෝභ සිත, අද්වේෂ සිත කුසල මූලයි. එයා නිවන් නොදැක්කත් එයා සුගතිගාමී කියලා උපැත්තිය ලබනවා. තථාගත කෙනෙක් විනයක් දේශනා කරන්නේ මහා ගැඹීර විදියටයි. අපිට ඕක පේන්නේ නැති හින්දා තථාගතයන් වහන්සේගේ විනය ගණන් ගන්නෑ නැහැ. වික්ෂුන් වහන්සේලා ඕගලන්ට වෙන එක අයිති. අපිටයි අයිති. ඕගලන්ට පංචශීලයි අයිති. ඒකත් ඕගලන්ගේ විනය. ඕගලන් අටසිල් රකින්න නම් ඒක ඕගලන්ට අයිති. ඒක විනය. ඒ ඕගලන්ට පෙන්නපු විනය ගිහි පින්වතුන්ට. ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ කාරණා හොඳට තෝරගෙන ඇයි මේ විනයක් දේශනා කළේ බුදු කෙනෙක්? අපිට නොතේරෙන සියුම් ආකාරයෙන් දැන් අපිට මේක හම්බුණාට පස්සේ දැන් ඕගොල්ලෝ මේ උදේ කාලේ මේ ආහාර පූජා කරනවා. බිස්කට්, චීස්, අරවා, මේවා, තැඹිලි විවිධ දේවල් තියාගන්න පුළුවන් ඒවත් පූජා කරනවානේ. ඒවා සංඝ සතුයි. ඒක සතර දිශාවෙන් එන සංඝයාට කැපයි. කවුරු හරි ගිහි කෙනෙක් අරන් කෑවොත් සාමණේර කෙනෙක් ගත්තට කමක් නැහැ. කැපකරුවට ගන්නත් බෑ. එයා සංඝ රත්නය නෙවෙයි. හැබැයි සාමණේරයන් වහන්සේ සංඝ රත්නයට ආйти. හොඳද? සංඝ රත්නයේ නියම ප්‍රතිරූපකයේ තියෙන්නේ උපසම්පදා භික්ෂුවයි. ඒ නිසා උපසම්පදා භික්ෂුවට පූජා කරපු දේ සාමණේරයට ඇවිල්ලා එහෙම අරන් කරන්නත් බෑ. එයාට ගන්නත් බෑ එහෙම. එයාට උපසම්පදා භික්ෂුවගේ අවසරයක් තියෙන්න ඕන. ඒකයි ඉස්සෙල්ලාම උපසම්පදා භික්ෂුව භුක්ති විඳින්නේ ඒක. ඉස්සෙල්ලාම උපසම්පදා භික්ෂුවට ඒක ගන්න බැරි නම් සාමණේරයට කියන අයන ඕගලන් ගන්න. හැබැයි ගිහි කෙනෙකුට කියන්න බෑ ඒක. උපසම්පදා භික්ෂුවට. ගිහි කෙනෙකුට කියන්න බෑ ඒක. ඒ නිසා සාමණේර කෙනාට අයිතියක් නැහැ උපසම්පදා භික්ෂුවට පූජා කරපු දේ ගන්න. හැබැයි එයාට පූජා කරා නම් එයාට ගන්න අයිතිය තියෙනවා. අපේ අතට දුන්නම් බෑ. දැන් කොහොම හරි මේ සංඝයාට අයිති දක්ෂිනාව කියන්නේ මේ උපසම්පදා භික්ෂුවට මේ හැමෝටම සාමණේරට අයිති දක්ෂිනාව තියෙන්නේ උදේ 6 ඉඳන් දවල් 12 වෙනකම් විතරයි. ඕගලන් අපිට මේ පූජා කරන ඒවා සංඝ සතු වෙන්නේ කාලේ විතරයි. උදේ කාලේ විතරයි. 12න් පස්සේ ඒ කිසිවක් සංඝ සතු නොවේ. හැබැයි මේ බහුබාහට නෙමෙයි ආහාර ಜಾති විතරයි. ආහාර ಜಾති විතරයි.
එතකොට බෙහෙත් හේත් වර්ග ඒකේ විකාලෙත් පැය 24ම සංඝ සතුයි. බෙහෙත් වර්ග සංඝ සතු දෙයක්. ඒ නිසා යම් උපසම්පදා භික්ෂුවට පූජා කරපු බෙහෙත් තියනවා. ඒක සාමණේරයාට අරගෙන වළඳන්න බෑ. ඒකයි විනය. සාමණේර කෙනෙකුට පූජා කරපු දෙයක් තියනවා නම් උපසම්පදා භික්ෂුවට අරන් වළඳන්නත් බෑ. බෙහෙත්. එහෙනම් උපසම්පදා භික්ෂුවට කියලා අපි පිළිගන්නවා ගන්න ඕන. මේ සාමණේර කෙනාට කියලා උපසම්පදා භික්ෂුව පිළිගන්නවා ගන්න ඕන. ඔය පැන්ඩෝල් පෙත්තක් දෙන්න මට. එයා දෙන්නේ නැති දෙයක් අපිට එහෙම වළඳන්න බෑ. නොදුන් දෙය අපි වළඳන්න. ඔය දෙපක්ෂයම තියෙන ওই විදියට. මේ බුද්ධ ශාසනයේ බුද්ධිය වැඩෙනවා මේ විනේ. හොඳ සිහිය වැඩෙනවා. සතිය වැඩෙනවා. මේ විනේ එච්චරම වටිනා කියන දෙයක් තමයි විනේ රකින්න නැති කෙනෙකුට නිවන් දකින්න බෑ. අමාරුයි. ඇයි? නිරායාසයෙන්ම එයා විනය ගණන් ගන්න නැත්තම් එයා ළඟ ලෝභ සිත තියෙනවා, අද්වේෂ ද්වේෂ සිත තියෙනවා. එයා ළඟ වැඩෙන්නේ අකුසල් චිත්තයක්. සාමණේර කෙනෙක් හරි එතන ඉන්නවා නම් එයා තුල වැඩෙන්නේ අකුසල් චිත්තයක්. ඒ නිසා සාමණේරට 12න් පස්සේ මේ ආහාර ආйти නැහැ. ඒ නිසා මේ සංඝගත දක්ෂිනාවක් සංඝයා සතුයි කියන ධර්මතාවයේ ආහාර සම්බන්ධව කාලේ විතරයි විකාලයට අයිති නෑ. විකාලයට අයිති වෙනවා බෙහෙත් ගිලන්පස වර්ග තියෙනවා, මේවයි තියෙනවා ප්‍රභේද ගොඩක්. එහෙම තියෙනවා. ඉතින් අපි මේ කතා කළේ මේ ලෝභ සිත තේරුම් ගන්න. මේ ලෝභ සිත දුරු කරන්නයි මේ විනය ශික්ෂාවන් භික්ෂූන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ද්වේෂ සිත දුරු කරන්නයි අපිට මේ භික්ෂුන් මේ විනය දේශනා කළේ. මෝහ සිත දුරු කරන්නයි ධම්ම රත්නයක් දේශනා කරන්නේ. අන්න අපි බලනවා දැන් අපි දැක්ක දැන් මේ ලෝභ සිත ඇති වෙන්නේ කුමක් නිසාද? මේ ලෝභ සිත ඇති වෙන්නේ සම්නිතිකාරක නිසා. අපි ආහාර ගබඩා කරගන්න නිසා. විනය තියෙනවා ගබඩා කරගන්න පුළුවන් විනය කර්මයකුත් තියෙනවා. මම මේ පැත්ත කතා කළේ නෑ. නිකම් මේ ලෝභ දේශ ගැන තමයි කතා කළේ. හොඳද? ඉතින් මෙන්න මේ වගේ අපි හඳුනා ගන්න ඕන විනය කොච්චර අපිට නිවන් දකින්න උපකාරද කියලා. විනය කඩකලොත් නිවන නෑ. ඒ නිසා සාමණේර කෙනා ළඟත් ලෝභය තියෙනවා. එයා උපසම්පදා වෙච්ච දවසට අන්න විනය ශික්ෂාව නොරැක්කොත් ඒ ලෝභ සිතින් එයා මෙලවත් එයා දැවෙනවා, පරලොවත් දැවෙනවා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. එයා මහ විපතකට යනවා. ඒකයි විනය රැක ගන්න කියන්නේ. මහන්නේ කුඩා අනු කුඩා ශික්ෂාපදයක්වත් කඩන්න එපා මහන්නේ කිව්වේ ඕකයි. බුදුරන් වහන්සේ. ඉතින් මේකත් එක්ක මේවත් එක්ක අපි ගත්තොත් දැන් අපිට තේරෙනවා ලෝභයට හේතුව ඇත්තටම සම්නිතිකාරකයි, ගබඩා කර ගැනීමයි. ඒ නිසා අපිට මේ සම්නිතිකාරකුනේ ලෝභය උපදිනවා නම් නේද? කොච්චර දුරටද? මම 12න් පස්සේ කන්නේ නැහැ. හරි. හැබැයි 12න් පස්සේ මම ඒ කාපු ආහාරයක් අපි කියමු කේක් කෑල්ලක් කියලා. මේක මට හෙට උදේට මෙයා දෙයිනේ කියන අදහස ඇති කරගන්නවා. ඒ අදහස ඇති කරගත්තා අතෝසේ මගේ ඉඟන්වීම් බහක් නැතුවම, ඉල්ලීමක් නැතුවම කැපකරුවා මට මේක කැප කරනවා. අහන්න නැතුව මට පූජා කරනවා. හරිද? ඒ ඊයේ මගේ අදහසක් තිබුණානේ මේක උදේට දෙයි කියලා. අන්න එහෙම හිතක් මං අඳුරනවා නම් මගේ ලෝභයට පහරක් වශයෙන් මං ඒ ආහාරය නොවැළඳිය යුතුයි. වළඳන්න නැතුව ඉන්න ඕන. වැළඳුවොත් මන් නොදන්නා අචිත්තකෝ අවතක් සිදු වෙනවා මට. අචිත්තකයි ඇවත මටවත් අපේන්නේ නැහැ. මේක හරියට තෝරා බේරාගෙන නොහිටියොත් බාන මේ සීලේ නිවන් දකින්න කොච්චර අපිට උපකාර කරනවද? හරි සියුම්. ඇත්තටම විනයත් සියුම්, ධර්මයත් සියුම්.
නේද? තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ ධර්මයේ විනයයි. නේද? නෝ පටිච්චං විවටෝ විරෝචති. නෝ පටිච්චන්තෝ. යම් කෙනෙක් මේක රකින්න නැත්නම් මේ ධර්මයේ විනය බබලෙන්නේ නැහැ කියනවා. එතකොට සම්මුති කෙනෙක් තමයි නියෝජනය වෙන්නේ භික්ෂුව තුලින්. සිවුර ඉන්නවා සම්මුති අදහස්. ගිහි අදහස් තියෙන්නේ. එවන්නේයන්හි අද්දූපගතෝති පබ්බතිතේන අභිඤ්ඤම් පච්ච වේක්කිතබ්බා. මේ පැවිදි වෙච්ච කෙනාගේ අදහස් ගිහි අයට වැඩිය වෙනස් ආකාරයක් විය යුතුයි. ඒ වෙනස් ආකාරය තමයි එයා ළඟ ලෝභය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැති වැඩපිළිවෙලක විනයක යා කටයුතු කරමින් වාසය කරනවා. ඔය වෙවන්නේයන්හි අද්දූපගතෝති කියන දසධම්ම සූත්‍රයේ තියෙන පළවෙනි මේ අවවාදය අති ගැඹීර ගැඹුරු දෙයක්මයි. අපි මේවයි අර්ථය දන්නේ උඩින් සිංහල වචන විතරයි දන්නේ. මේව ගොඩාක් හුරු කරන්න ඕන ධර්ම. ඉතින් ඒක නිසා මේ නිවන් දකින්න අපි මොකද්ද කරන්නේ? රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය, නිබ්බාන. මේ ලෝභය, ද්වේෂය, මෝහය දුරු කිරීමයි නිවන. අන්න නිවනට මේ විනය උපකාරයි. අපි දන්නේම නැහැ අපේ සිවුම් ලෙස පවතින රාග අනුසය, ද්වේෂ අනුසය දුරු වෙනවා මේ විනය රැකීමෙන්. අන්නේ රාග ද්වේෂ දුරු වෙන ඒ න්‍යාය සහමුදි නැති කරන්න ධර්මයේ නැමැති අමාවතුරක් දා ගන්නවා. ඒ නිසා අපි හේතුඵල ධර්ම සොයනවා. මොකද්ද? මෙන්න මේ දැන් අපි කිව්වේ අපිට මේ විනය රැකීමෙන් අපිට ලැබෙන ලාභය. දැන් අපි කතා කළේ අපේ ළඟ තියෙන මේ අකුසල් සිත සාමුලින්ම නිරුද්ධ වෙලා යනවා. ඕක තමයි වෙන්නේ. කුසල සිත මතු වෙනවා විනයෙන්. කුසල් සිත මතු වෙනවා විනය නිසා. ඒ කුසල් සිත මතු වීම නිසා අන්න අපි මේ ධර්මයේ හොයනවා. එහෙනම් මෙන්න මේ ලෝභ සිතට හේතුව අපි ලෝභය විතරක් අරන් කතා කළොත් ලෝභ සිතට හේතුව සම්නිතිකාරක. ගබඩා කර ගැනීම. ගබඩා කරගන්නේ ඇයි? ලෝභ සිත නිසා. එතකොට මේ ලෝභ සිතට හේතුව සම්නිතිකාරක නම් සම්නිතිකාරක වශයෙන් පවතින්නේ මොනවද? අපි කන බොන ආහාර. නේද? කන බොන ආහාර. එහෙනම් ඒ කන බොන ආහාර මොනවද? රූපය. ඒව හම්බෙන්නේ මොකක් නිසාද? එතන රූපයක් තියෙනවා. ඒ කියන්නේ වේදනාවක්, විඳීමක් තියෙනවා. සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. මේ ස්කන්ධ පහ නිසායි අපිට මේ ලෝකේ මේ දේවල් හම්බෙන්නේ. තැඹිලි, බත්තාන් මේවා හම්බෙන්නේ මේ ස්කන්ධ පංචකයක් හේතු කරගෙන. නේද? ඒ නිසා සම්නිතිකාරක වෙලා ඒවා සම්නිතිකාරක කරගෙන අපි සම්නිතිකාරක කරගෙන තියෙන්නේ ස්කන්ධ පහයි. ලෝකේ තියෙන ආහාරය කරව මේව නෙවෙයි යථාර්ථය දැක්කොත්. අපි ලෝභ කරලා තියෙන්නේ අපේම ස්කන්ධ පහටයි. අපිට බත් වගේ පේන ඒවා, පේන දේ එතන තියෙන රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක්. මේ ස්කන්ධ පහමයි තියෙන්නේ. එහෙනම් අපි ලෝභ කරලා තියෙන ස්කන්ධ පහටයි. අපි ද්වේෂ කරලා තියෙන ස්කන්ධ පහටයි. අපි මුලා වෙලා තියෙන්නේ මෝහයෙන් ඉන්නේ මේ දුක වශයෙන් දකින්න නැතුව මුලා වෙලා තියෙන ස්කන්ධ පහටයි. මෙන්න මේ නිසා අපි නැවත අකුසල් සහිත තැන්වල ගිහලා උප්පත්ති ලැබනවා. ඒ උප්පත්ති ලැබුපු තැන අපිට හම්බ වෙන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන අකුසල් භූමියෙන් මුණ ගැහෙනවා. ඉතින් අන්න ඒක නිසා මේ කුසල මූල සිතක් ඇති කරගන්න. පළමුවෙන් කුසල මූලය. ඒකට විනය ගරුක වෙන්න ඕනේ අපි. මේකටයි උපසම්පදා කරන්නේ. උපසම්පදා වැදගත්කම මේකයි. මේක අති ගැඹීරයි. මේ උපසම්පදාව. අපිට තියෙන්නේ උපසම්පදා කර්ම වාක්‍යයේ සාමනීර කමින් උසස් කරනවා කියන අර්ථයක් විතරයි. මොකක්ද මේ සාමනීර කමින් උසස් කරනවා කියන අර්ථයේ වැදගත්කම? බලන්න ඔය සම්මුති වචනේ, පාලිය සම්මුති වචනේ හීනත් එහි ගැඹුර අපිට පේන්නේ නැහැ. ඒ පාලි වචනේ අර්ථය
අපිට පේන්නේ නැහැ. පේන්නේ නැති නිසා අපි කරන්න ඕන මේ තියෙන විනය 100% රැක ගන්න එක. එතනින් තමයි අපිට මේ ජීවිතේ රහත් ඵලයේ සාත් කරන්න පුළුවන්. අපි කොච්චර සම්මුතියෙන් සිල් රැකගෙන හිටියත් අපි ළඟ ලෝභසිත තියෙනවා. සීලයට ලෝභසිත තියෙනවා. ඒ ලෝභසිත නිසා සිල් රකින්න නැති කෙනෙක් දැක්කම බයින්නේ. අන්න දෙවේශය එනවා. අරුමා කාලකන්ණි කර අකුසල්මයි කරන්නේ. ඔය අම්මලා හැම ඔහොම කියන්නේ නැද්ද? සතර පොයටම සිල් ගන්න අම්මලා ඔහොම කියනවා මට ඇහිලා තියෙනවා. නේද? අන්න ඒක නිසා මේ සම්මුති සීලය නිසා අපිට ලෝභ දේශ මොහ උපදින්න පුළුවන්. හොඳද? ඒක එහෙමමයි. අපි දන් දෙනකොට ලෝභසිත එන්න පුළුවන්. නැහැ කියලා කියන්න බෑ. මේවයි සිතේ ප්‍රභේද තියෙනවා. ගොඩක් එන විදි තියෙනවා. මේවා අපි නුවණින් කල්පනා කරලා අපේ සමාජ අධ්‍යක්ෂී මනුව මේවා අපි විසඳා ගත යුතුයි. තේරුණාද? මම උදාහරණයක් කියන්නම්. එක අම්මා කෙනෙක් අපේ කටිනයක් දවසක දරුවෙක් අටපිරිකරක් අත දීලා ඒ දරුවට පූජා කරන්න දෙනවා. අහදිනවද? මම දේශනා කරා. මම බලාගෙන හිටියා මේ දරුවට අවස්ථාවක් නැහැ අටපිරිකර මට පූජා කරගන්න. දැන් මටමයි පූජා කරන්න ඕන. ඒ ටාගට් එකකින් අම්මා පිටේ ඉඳන් බලන් ඉන්නා. මේ චුට්ටි දරුවට එන්න විදියක් නැහැ. චුට්ටි කෙනා අවුරුදු 11ක විතර දරුවෙක්. නේද? අම්මාව මේගනින් කියලා උදුරලා ගත්තා. ඇවිල්ලා ගෙනල්ලා මට පූජා කළා. අන්න ඒ වගේ වැඩක්. හොඳද? නෑ අර දරුවගේ ඉවසීමට තැන දෙන්න ඕන. ඒ දරුවගේ අවස්ථාව වෙනකන් ඒ අම්මා හිටියනා. ලොකු කුසලයක් ඒ අම්මටයි ඒ දරුවටයි ඒ අටපිරිකර පූජා කිරීමෙන්. කුසලයේ සම්පූර්ණයෙන්ම වේදන් කරපු මුදල අකුසලයකට හැරුණා. මම හිත දැක්කා. හැබැයි දරුවා කුසලයකට ගියේ නෑ. අම්මා කුසලයකට ගියා. හැබැයි දරුවට කුසලයේ ඉපදුන්නේ නෑ. පූජා කරගන්න බැරි වුණා. තේරුණාද? ඇයි ලොකු අය අවස්ථාවක් දෙන්නේ නෑනේ පොඩි කෙනෙකුට. ඔය පිරිකර පූජා කරනකොට පොර කනවානේ. හරියට හාමුදුරුවෝ පැනලා යනවා වගේනේ. ඒ කියන්නේ මුල් අයගේ පිරිකර ටික අරගෙන හාමුදුරුවෝ පැනලා යනවා. හාමුදුරුවෝ නැගිටලා යනවා. ඊට පස්සේ පූජා කරගන්න වෙන්නේ නෑ. එහෙම නෑනේ. පිරිකර කොච්චරද තියෙන්නේ? ඔක්කොම පූජා කරනකන් හාමුදුරුවෝ නැගිටින්නේ නෑනේ. ඉතින් මොකටද මේ කලබලේ? බලන්න අර කලබලෙන් සාම්ම බලන් හිටියා දරුවා යන්නේ නෑ. දරුවා අදක්ෂයි නෙමෙයි ඉතින්. තමන්ට අවස්ථාව වෙනකන් හිටියා පොඩි ළමයි එහෙම තමයි. නේද? අම්මට අවස්ථාව ගන්න පුළුවන් කෙනෙක් පෙරලගෙන ඇවිල්ලා පූජා කරනවානේ. නේද? ඒ පොර කනවානේ පිරිකර පූජා කරන. ඒ නිසා පිරිකර පූජා කරන සෞම්‍ය සිතකින් අන් අය අභිභවා යන්න නරකයි. හොඳද? එසෙල්ලාම් පූජා කරගන්න ඕනි කියන අදහස ගන්න නරකයි. මටත් මේක පූජා කරගන්න අවස්ථාවක් ඒවි. මම එතකොට පූජා කරනවා. මම මේකෙන් අදහස් කළේ අපි හිතන්නේ අටපිරිකරක් අතේ තියාගෙන අපි ස්වර්ණාංශයේ කෙනෙකුට පූජා කළාම අපි හිතන්නේ ඒක පිනක් කියලා. අපිට තේරෙන්නේ පිනක් නොවන අවස්ථාවක් අපි තුල දෙනවා අටපිරිකර පූජා කළා. සිත දකින්නවා කියන එක එච්චරම සියුම් ධර්මයක්. දැන් අටපිරිකර කියන්නේ මොකද්ද? රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන. මේ පහ නිසා හටගත් එකක් නේ. නේද? එතකොට දැන් ඒක කෙරෙහි අලෝභසිත කියන්නේ පින්සිතක් නේ. ඔන්න මං ඇවිල්ලා ඒක පූජා කරාම අලෝභසිත මගේ ළඟ තියෙන. මේ අලෝභසිත නිසා අලෝභ උනේ කුමක්ද? මං ඒ රූපයට ඇලුන්නේ නැහැ. ඒ වේදනාවට ඇලුන්නේ නැහැ. සංඥාවට ඇලුන්නේ නැහැ. සංකාරයට ඇලුන්නේ නැහැ. විඥාණයට ඇලුන්නේ නැහැ. අයි භෞතික ලෝකෙන් ගත්තොත් ඒ අටපිරිකරට ඇලුමක් නැහැ. එතකොට ඒ අටපිරිකර කියන්නේ අපේ ස්කන්ධ පහමයි. ඒක අභ්‍යන්තරේ ධර්මයේ දන්න කෙනෙකුට. ඇහැට පේන දැන් අටපිරිකර නැහැනේ. නේද? මේ මන ආයතනය, චක්ක ආයතනය එකතු වෙලා නෙමෙයි අටපිරිකර හැදෙන්නේ. කාය ආයතනය මේ ආයතනයන්ගේ එකතුව නිසානේ තවත් වගේ විග්‍රහ වුණා. ඔය විදිහට මේක හැදෙන්නේ. දැන් එතකොට අපිට ලෝභ සිතක් ඉපදුනොත්, ද්වේෂ සිතක් ඉපදුනොත් හිතන්න එපා අටපිරිකරක් අතේ තියාගෙන මේ අලෝභයෙන් උපදී කියලා. එහෙම වෙන්නේ නැහැ.
සමහර වෙලාවට තම ලොකු කෙනෙක් වුණත් පූජා කරන්න යන අවස්ථාව නැහැ. මිනිස්සු පැන පූජා කරනවා. එතකොටත් තරහසිත එන්න පුළුවන්. ඔව්. හොඳද? මේ තරහසිත තිබුණු බවට ඔප්පු වෙනවා. මේ මට අවස්ථාව දෙන්නෙම නැහැ මම පැනලා පූජා කළා. හැබැයි මේක සිවුම් ලෙසින් පවතින දේශයක්. හඳුනා ගන්න බෑ. මේ දේශසිත බාන කොච්චර මෛත්‍රී වෙන්න ඕනද අපි ලෝකයේ තුල. නැවත උපදින්න නැති වෙන්නේ නෑ. මේ ලෝභසිත කොච්චර සියුම්ද? අපි දන්නේ මේ ඝන වශයෙන් තියෙන අනේ මම පොල් ගෙඩියක් කිව්වා රෑ පොල් ගෙඩිය දුන්නේ නෑනේ. මෙන්න අපි දකින ලෝභසිත. ඊටත් වැඩි සියුම් අන්දමින් මේ ලෝභසිත, ද්වේෂසිත, මොහසිත අපි තුල ක්‍රියාත්මක වෙන බව අපි නොදන්නා රහසයි. තේරුණාද? ඉතින් මෙන්න මේක නිසා ධර්මයේ ඉන්න කෙනෙකුට මේක ප්‍රශ්නයක් නැත. එයාට කවදාවත් ලෝභසිත, ද්වේෂසිත, මොහසිත එන්නේ නැහැ. ඇයි? එයා දකින්නවා අනේ මේ අටපිරිකර පූජා කිරීම දුකක් නේද? අටපිරිකර පූජා කිරීම දුකක් නම් ඒ පිරිකර වශයෙන් හම්බෙන්නේ ඒ යථාර්ථය ස්කන්ධ පහන. ස්කන්ධ පහ යට දුක වෙලා තින්නේ. මේ ඇහැට පේන මායාව ප්‍රතිබිම්බයයි. නේද? ඒ ප්‍රතිබිම්බය නිර්මාණය කරන්නේ ස්කන්ධ පහයි. නේද? එහෙනම් අතනක් දුක, මෙතනක් දුක. කුමක්කින් දුකද? මේ නිසා නැවත උපදිනවා අපි. ඉපදීමේ දුක තියෙනවා. ඉපදුනොත් වයසට යෑමේ දුක තියෙනවා. ලෙඩවීමේ දුක තියෙනවා. මරණ දුක තියෙනවා. ශෝක පරිදේව දුක් දුම්නස් වල දුක තියෙනවා. මේ මනුෂ්‍ය ජීවිතයේ අත්දැකීම් ඇති. විවිධාය නිසා, විවිධ හේතු නිසා අපිට දුක් දුම්නස් වෙනවා. නේද? ඉතින් අන්න ඒක නිසා මේ හැම හේතුවක් නිසා නියෝජනය වෙන්නේ ස්කන්ධ පහක් කියන කමත කරනකොල යුතුයි. නේද? දැන් රටේ ප්‍රශ්නයක් මතක් වෙනවා. ඒ ස්කන්ධ පහක් ඒ හේතු කරගෙන අරක හටගෙන තියෙන්නේ. නේද? මේ නිසා මේ හැම ප්‍රශ්නයක්ම දරුවෙක්ගේ ප්‍රශ්නයක්, මහත්යාගේ ප්‍රශ්නයක්, ගෙවල් ප්‍රශ්නයක්, ඉදම් ප්‍රශ්නයක්, මේ රස්නේ කියන ප්‍රශ්නයක්, සීතලයි කියන ප්‍රශ්නයක් මේ හැමදේම මගේ ධනිෂ් කැක්කුම ප්‍රශ්නයක්, මගේ ඇඟට දෙනවාද, මට උණ වගේ ඔළුව කැක්කුම වගේ දත් කැක්කුම වගේ මේ හැම එකම නිර්මාතෘය කවුද? ස්කන්ධ පහයි. දෙවියන් වහන්සේ නෙවෙයි. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ ස්කන්ධ පහ කියලා දැකලා දැන් දුක වෙන්නේ මොකද්ද? භෞතික ලෝකයේ දුක ඇත්ත. එවනට අපි දකින්නේ ඒකේ හට ගැනීමට හේතුව ස්කන්ධ පහ. මෙන්න මේ හේතුව දැක්කොත් තමයි අපිට නිවන් දකින්න පුළුවන්. අන්න අපි එතනින් තමයි මේ මෙන්න මේක දුකයි කියලා දැක්කොත් මේ ස්කන්ධය දුකයි. රූප වේදනා සංඥා සංකාර විඥාන දුකයි කියලා දකින්න. මම අර ඉස්සර පෙන්වුවේ මේ ස්කන්ධ පහ නිසා ඊතාසියුම් වශයෙන් අපිට ලෝභය උපදිනවා, ද්වේෂය උපදිනවා, මෝහය උපදිනවා. මේ අවිනයයි. යම් මේකෙන් මේ ස්කන්ධ පහ නිසා අලෝභන, අද්වේෂණ, අමෝහන මේක කුසල මූලයි. මේ දෙකෙන් අපි උපදිනවා. ඕක තමයි වෙන්නේ. රාග, ලෝභ, දේශ, මොහ කියන්නේ අත්තිකිලමතානියෝගේ. හොඳද? මේ අලෝභ, අද්වේෂ, මොහ කියන්නේ කාමසුකල්ලිකානියෝගේ. සැප ලැබෙන පැත්ත. අපි හොයාගන්න ඕන මේ දෙකෙන් ඉපදෙනවා. ඒ භූමිය වල මේ දෙකෙන් කොයි එකේ ඉපදුනත් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් තියෙනවා. නිරේ ඉපදුනත් ඔය ටික තියෙනවා. ගැලවීමක් නැහැ. නේද? ඒ නිසා අපි බලනවා මේ අත්තිකිල මතානුയോഗය සහ කාමසුකල්ලිකාන යෝගයට හේතුව ස්කන්ධ පංචකය. අන්න දකින්න රූපේ දුකයි. නේද? මේ රූපයයි දුක. මේ රූපය අත්තිකිල මතානුയോഗයට අයිතිත් නැහැ. කාමසුකල්ලිකාන යෝගයට අයිතිත් නැහැ. මේ ස්කන්ධ පහ නිසා විතක අත්තිකිල මතානුയോഗය උපදිනවා, විතක කාමසුකල්ලිකාන යෝගය උපදිනවා. දැන් මෙහෙම කිව්වම තේරෙන්න ඕන. අතන රාග දේශ මොහ, මෙතන අලෝභ දේශ මොහ කියන එක. හැබැයි මේ ඔක්කොම ඉන්නේ සම්නිධිකාරක නිසා. විනයට අනුව ගත්තොත් බලන්න අපුව බේරගන්න අපිට නොදැනීම අපේ ළඟ තියෙන සියුම් ද්වේෂය
සියුම් ලෝභය දුරු කරන්න, මෝහය දුරු කරන්න තථාගත කෙනෙක් අපිට මේ විනය දේශනා කළා. මේක කොච්චර වැදගත්ද නේද? අපිට හිතලා කරන්න නුවණ නැහැ. ඒ ප්‍රථම බෝධියුගේ හිතියේ එවෙන්නේ වුණ අය නේද? ඒ නිසා ප්‍රථම බෝධියුගේ කියන්නේ අනුපවාදෝ අනුපඝාතෝ පාතිමොක්ඛේ සංවරෝ. අනුන්ට හිංසා පීඩා කරන්න එපා සිතින් කයින් වචනේ. පාති මොක්ෂේ නේද? සිත හික්මව ගන්නට කියනවා. එයාට මේකේ සංවර වෙන්න කියනවා. ඒගොල්ලන්ට නුවණ තිබුණා ඊට සියුම් අන්දමින් මේ අකුසල් දහම් දකින්න. මේ අකුසල් දහම් ඉපදීම නිසා අපිට අවිද්‍යාවයි හටගන්නේ. කුසල දහම් ඇතිවීම නිසා අපිට විද්‍යා මාර්ගයයි උපදින්නේ. අන්න විද්‍යාවමග මේ කුසල දහම් වලට ආපු කෙනෙකුට පේනවා මෙන්න මේව තමයි දුකට හේතුව ස්කන්ධ පහයි. අන්න ස්කන්ධ පහ හඳුනාගෙන අපි මේ ස්කන්ධ පහේ ඇත්ත බලනවා. ඕක තමයි කරන්නේ. මේ ස්කන්ධ පහේ ඇත්ත බලනකොට අන්න මොකක්ද ඇත්ත? අපි රූපේ හටගන්නේ කොහොමද කියලා බලනවා. ඉතින් විවිධ ක්‍රමයන් අපි දේශනා කරලා තියෙනවා. 아무තින් මතක් කරන්න අවශ්‍ය නැහැ නේ. ඉතින් මේ විදිහට මේ රූපේ හටගන්න තමන් පුරුදු කරපු න්‍යායක් භාවිතා කරන්ට මේ විදිහට බලන්ට ත්‍රි හේතුක ප්‍රතිසන්දි තිබුණොත් නේද? අලෝභ අද්වේෂ අමෝහ කියන ප්‍රතිසන්දි තිබුණොත් විතරයි අපිට මේ ධර්මයේ දකින්න පුළුවන්. අපි මහාන වෙලා අලෝභ අද්වේෂ අමෝහ කියන මේ ප්‍රතිසන්දිය උපදවා ගන්නට බුදුරන් වහන්සේ අපිට මේ විනය ශික්ෂාවන් පනවනවා. ඕක තමයි විනය ශික්ෂාවන් පනවන්නට හේතු. නිවන් දකින්නමයි. සම්මුතිය රකින්න නෙවෙයි. හොඳද? ඉතින් මේකත් එක්ක නම් දැන් අපිට තේරෙනවා මෙන්න මේ ධර්මතා හොඳට තේරුම් අරගෙන අපිට නිවන් දකින්න නම් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ඕන දිවි හේතුක ප්‍රතිසන්දි අ හේතුක ප්‍රතිසන්දි වලින් අපිට නිවන් දකින්න බෑ. එයා විනය ගණන් ගන්න නැත්තම්, එයා විනය රකින්න නැත්තම් නේද? එයා අ හේතුක ප්‍රතිසන්දි වල ඉන්නවා. එයා විනය රකින්නවා. හැබැයි ධර්මයේ සිහි කරන්නේ නැහැ. ධර්මයේ සිහි කරන්නේ නැත්නම් විනය රකින්නවා. ධර්මයේ සිහි කරන්නේ නැත්නම් එයා දිවි හේතුක ප්‍රතිසන්දියක. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියන්නේ විනයක් තියෙනවා ධර්මයක් තියෙනවා. එතකොට අ හේතුක ප්‍රතිසන්දිය තුල එයා විනය රකින්නෙත් නැහැ, ධර්මයේ සිහි කරන්නේත් නැහැ. අ හේතුක ප්‍රතිසන්දි තියෙන කෙනෙකුට මේ ධර්මයේ සිහි කරන්න බෑ. ඒ නිසා පාරාජික හතර රැක්කයි කියලා එයාට නිවන් දකින්න බෑ. එයා යාව රවටා ගැනීමක් විතරයි. ඔව්. සංඝායස ආපත්‍ය වල ඉන්නවා නම් යාව රවටා ගැනීමක් විතරයි කරන්නේ. හැබැයි මරණයෙන් පස්සේ ආපාගත වෙන බව යන දන්නා රාසයි. එයා තුල ගැබ්බෙනා තියෙන රහස ඒකයි. නිසා මේවයි දක්ෂ වෙන්න. සෝවාන් වෙලා හිටියොත් සතර පාට නොවැටෙන බව මතක තියාගන්න. විනය එම්ෙන් කඩ වුණාට පරාජික වලට යන්නේ නැහැ. සෝවාන් පුද්ගලයා. හොඳද? ඉතින් මේ යම් මේකින් මෙන්න මේ සෝවාන් ඵලයේ තිබුණොත් එයා සතර පාට වැටෙන්නේ නැහැ. නීත සම්පෝධි පරායන වේවි. ඉතින් මේවා හරි ප්‍රභේද තියෙනවා, පැතිකඩවල් තියෙනවා. මේවා දිහා හොඳට බලන්න වෙනවා අපිට. ඉතින් මම මේවා ටික කතා කළේ අපිට නිවන් දකින්න නම් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි තියෙන්න ඕන. ඒ ටික මනා වර්ධ ගන්න මේ අපේ ළඟ පවතින්න ඕනි කියන එකයි මම මේ ටිකෙන් පැහැදිලි කරන්නට යෙදුනේ. එහෙනම් අපි ත්‍රි හේතුක ප්‍රතිසන්දි වගා කරගෙන මේ ඉවර වෙලා මේ දුකයි කියලා දකින්න තැනක් තියෙන්න ඕන. එතකොට මේ ස්කන්ධ පහේ ඇත්ත දකින්න නම් එතන අපිට පුළුවන් මේ ධර්මය නැති කරන්න. ඒ නිසා අනවතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝති නපඤ්ඤාති අවිද්‍යාව නිවන තණ්හා සංයෝජනං කියලා කියනවානේ. මාන්නී ඔබලගේ මේ සංසාර ගමන මට නොපෙනේ කියනවා. කුමක්කේන්ද? අවිද්‍යාව නිසා. දැන් මම අවිද්‍යාව පැත්තක් කිව්වා අතන්දි විද්‍යාව පැත්තක් කිව්වා. නේද? එහෙනම් මේ කාමච්ඡන්ද, ව්‍යාපාද මේ පංච නීවරණ කෙටියෙන් කතා කරොත් ඔයගොල්ලන් දන්න නිසා කෙටි කලේ මේවා තියෙන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ නැති නිසා. ඒ නිසා මේ කාමච්ඡන්දේ තණ්හාව තියෙනවා. ඒ නිසා කියනවා තණ්හා සංයෝජනාන.
මේවා නිසයි ඔබත් මාත් බොහෝ කාලයක් සසර යාවේ. තණ්හාව එදෙන්නේ කාමච්ඡන්දයට, ව්‍යාපාදයට, තීන මිද්දයට, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවට ඕවට තමයි එදෙන්නේ. තණ්හාව. පංච නීවරණ වලට තණ්හාව එදෙනවා. තණ්හා සංයෝජන. මේ පංච නීවරණ තණ්හා සංයෝජනෙ වෙලිලා තියෙන්නේ. ඒකයි දකින්න ඕන. අපි එතකොට පංච නීවරණ දුරු කරනවා නම් නේද? දුරු කළොත් තණ්හාව නැති වෙනවා. ඒ පංච නීවරණ දුරු වුණොත් ආනවරාග්ගු සසර නැති වෙලා යනවා. නැවත ඉපදීම නැති වෙනවා. ඒකල කාමච්ඡන්දය ඇති වෙන්නේ කුමකටද? කාමච්ඡන්දේ නැති මේ ඇති වෙන්නේ රූපයකට, වේදනාව, සංඥාව, සංකාර විඥාන. ඒ නිසා දැන් අපි ඒ රූප වේදනා සංඥා සංකාර කාමච්ඡන්දේ ඇති වෙන්නේ සම්නිතිකාර වලට. ඔය ඇත්තන්ට තියෙන සම්නිතිකාර වලට තමයි තණ්හාව ඇති වෙන්නේ. මේ අපේ ඉඩකඩම් මට මෙච්චර තියෙනවා. මෙච්චර ධනෙ තියෙනවා. නේද? මගේ දරුවෝ මෙහෙම අය ડોක්ටර්ස්ලා, පොක්ටර්ස්ලා මේ වගේ උගත් අය මේ වගේ සල්ලි තියෙනවා ඒගොල්ලන්ට. මේ වගේ උගත්තු ඒගොල්ලන්. මේ ඔක්කොම සම්නිතිකාරක. ඒ නිසා තමයි කාමච්ඡන්දය උපදින්නේ. ඒ කාමච්ඡන්දය තණ්හා සංයෝජනාන. තණ්හාන සංයෝජනෙ බංගලා තියෙන්නේ. කාමච්ඡන්දය කියන්නේ තව තව ඒවයි අපේක්ෂාව. ඒ අපේක්ෂාව වෙන්නේ මේ තණ්හාව නිසා. මානෙ කියන එකක් තියෙනවානේ. ඕවත් තියෙනවා. එනවා. මානෙ. මාන්නේ තියෙනවා. ත්‍රිවිධ මාන්නේ තියෙනවා. මම එයාට වැඩිය මේ දැන් මෙහෙම වෙනකොට සම්නිතිකාරක තියෙනකොට අරයට වැඩිය මට තියෙනවා. ඒ සෙය්‍ය මාන. මට වගේ මෙයාට තියෙනවා මේ හැම දෙයක්ම. එක එක පැති වලින් බැලුවොත්. උගත්කම් අරම හැම එකක්ම. මට වගේම තියෙනවා. මේක සදිසි මාන. අනේ මට වැඩිය ආයිති උසස්නේ. මේක හීන මාන. ඕකම අපි ප්‍රතිග්‍රහයක පැත්තට යොදන්න පුළුවන්. විවිධ පැති වලින් එනවා මේක. මේ ත්‍රිවිධාකාරය මාන්නය. මාන්නේ තියෙනවා ওই න්‍යාය තුල. ඒක නැතිෙන්නේ නැහැ. දැන් අපි බලනවා එහෙනම් තණ්හාවට හේතුව පංච නීවරණ. පංච නීවරණට හේතුව සම්නිතිකාරය. සම්නිතිකාර වලට හේතුව සම්නිතිකාර කියනවාද? රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් කියන ස්කන්ධ පහමයි. සම්නිතිකාර කියන්නේ පංච උපාදානස්කන්ධ. පංච නීවරණ කියන්නේ පංච උපාදානස්කන්ධ. ඒකට පංච උපාදානස්කන්ධට අපි මේ තණ්හා කරන්නේ. බලන තණ්හා කරලා රූපේ චන්ද රාග විනයෝ. බුදුහාමුදුරු කියන්නේ රූපේ තියෙන චන්ද රාගය දුරු කරන්න. තණ්හාව දුරු කරන්න. තණ්හාව දුරු කරන්න ඒ තණ්හාව හටගන්න හැටි හේතුඵල න්‍යාය අපි නුවණින් දැකිය යුතුයි. අපි තුල කොහොමද මේක හටගත්තේ? වර්ධනය වුණේ කොහොමද? කියලා අපි අධ්‍යයනය කරගත යුතුයි. අර ලෝභසිත කොහොමද ඇති වුණේ? සම්නිතිකාර නිසා කාමච්ඡන්ද. ඒකට අර ඉස්සෙල්ලා කියපු කොටසම තමයි. මෙන්න මේකත් එක්ක අපි ස්කන්ධ පහ හැටවන මේ ස්කන්ධ පහ මේ කිසි දෙයකට අයිතියක් නැහැ. ඇයි? රූපය එක විටක ලෝභය උපද්දනවා, එක විටක අලෝභය උපද්දනවා. එක විටක ද්වේෂය උපද්දනවා. එක විටක මෛත්‍රිය. ওই විදිහට රූපේ පවතිනවා. දැන් කොයි එකටද මේ රූපේ අයිති? කිසි එකකට අයිති නැහැ. ඒකයි මම මේ තුන් ලෝකෙටම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ තුන් ලෝකෙ කිසි තැනකට අයිති නැහැ. ඒකයි මේ ස්කන්ධ පහ මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. මේකේ ඇත්ත බැලීමයි මධ්‍යම ප්‍රතිපදාව. අර ඔක්කොම අන්ත දෘෂ්ටි. අන්න මේ රූපේ හඳුනා ගන්නවා මධ්‍යම ප්‍රතිපදාවට එනවා. දැන් මධ්‍යම ප්‍රතිපදාවට ආපු මම මොකද්ද කරන්නේ? රූපේ ඇත්ත බලනවා. අන්න රූපේ දුක්ඛාරි සත්‍යයි. මේකට නේද මේ තණ්හාව ඇතුලේ සමුදය ඇති උනේ. එහෙනම් දුකේ ඇත්ත බලන්න ඕනේ. එතකොට තණ්හාව දුරු වෙනවා. දැන් අපි මේ දැන් මෛත්‍රියේ තියෙන තැන ද්වේෂය නෑනේ. ද්වේෂය ශුන්‍යතයි. ද්වේෂයේ තියෙන තැන මෛත්‍රිය නෑ. මෛත්‍රිය ශුන්‍යතයි. නේද? ලෝභයේ තියෙන තැන අලෝභය ශුන්‍යතයි. අලෝභයේ තියෙන තැන ලෝභය ශුන්‍යතයි. ශුන්‍යතය දකින්න ඕනේ එහෙමයි. දැන් අපි තාම ස්කන්ධ පහ අපිට මේ ශුන්‍යත උනේ නැහැ. අපිට මාර්ගය ඉපදුනා. තාම අපිට සක්කාය දෘෂ්ටි ඉපදුනේ නැහැ. මේ සක්කාය දෘෂ්ටි දිනුනේ නැහැ.
තුන් සංයෝජනේ දුරුනේ නැහැ. ඒ තාම අපි රූපේ අපි මාර්ගය හඳුනාගත්තා. සෝවාන් මාර්ගයේ ඉන්නවා. හැබැයි සෝවාන් ඵලේ නැහැ. සෝවාන් ඵලයට එන්න මේ රූපේ දකින්න ඕන. මේ රූපේ කෙරෙහි තියෙන සක්කාය දෘෂ්ටිය, සීලබත පරාමාසය, විචිකිච්ඡාව දුරු කරන්න ඕන. වේදනා සංඥා සංකාර ඒවත් එහෙමයි. මේ ස්කන්ධ පහේ තියෙන සක්කාය දෘෂ්ටි විචිකිච්ඡා සීලබත පරාමාස කියන එක දුරු කරන. ඒ නිසා රූපය ඇත්ත බලනවා අපි. ආයතනයන් රූපයේ මුලගෙන එන්නේ තිබව. ඈ? ඔව් තමන්ට කැමති විදියට. පේනවනේ මේ හිතනවා මං එක එක න්‍යාය මං කියලා දීලා තියෙනවා. තමන්ට කැමති න්‍යායක් නාම රූප වෙන් කරගන්න පුළුවන්. ඈ? එතකොට ආයතනයන්ගෙන් මේ ප්‍රතිබිම්බය හදන හැටි දකින්න පුළුවන්. ඒක සිතින් හදන හැටි දකින්න පුළුවන්. විවිධ පැතිකඩවල් තියෙන රූපේ හට ගන්න. හැබැයි අර පංච උපාදානස්කන්ධ ලෝකයේ රූපේ හට ගන්න විදි නෙමෙයි. එතෙන්ට ආйти නැති තැනක් වෙන්න ඕන. ඒව ඔක්කොම අනුසෝතගාමී මේක පටිසෝතගාමී. පටිසෝතගාමී කියන්නේ ස්කන්ධ පහ හඳුනාගත්තා මේක තමයි දුක්ඛාරිය සත්‍ය. දැන් දුක්ඛාරිය සත්‍ය දැක්කයි කියලා මාර්ගේ නෑ තාම ඕගලන්ට. අන්න සමුදාය සත්‍ය දකිනවා. මම අටපිරිකරකට තණ්හා කරනවා කියන ලෝභ සිතක් අලෝභ සිතක් ඇති වුණා කියලා හිටියට මට මම මේ රූපයකට නෙමෙයි ඇහැට පෙනෙන රූපයකට නෙමෙයි තණ්හා කරලා තියෙන්නේ. ඒ නිසා වේදනාව හටගත්තා සැප වේදනාව නේද? දැන් ලෝභ සිතක් නම් දුක් වේදනාවනේ. මේ විදිහට ස්කන්ධ වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි ස්කන්ධ පහව එකකටවත් අයිති නෑ මෙන්න මාර්ගය. අනසෝහ මාර්ගයේ උපදිනවා ස්කන්ධ පහ හඳුනා ගන්නවා නේද? තුන් ලෝකෙටම අයිති නැති බව. අනේ ස්කන්ධ පහ හඳුනගෙන ස්කන්ධ පහයි අපි ඇත්ත බලනවා. මම හරි තවත් ස්වාමීන් කෙනෙක් හරි කියලා දීපු ක්‍රමයක් කියනවා. ඒ අනුව Tamanට තේරෙන ක්‍රමයක් භාවිතා කරමින් මේක ඇත්ත බලනවා. ඕක තමයි කරන්න ඕන. නේද? අන්න ඇත්ත බලනකොට අපිට මේ රූපේ නේද සක්කාය දෘෂ්ටිය දුර වෙනවා. ඕක තමයි වෙන්නේ. ඕන්නම් Tamanට තවත් මේක පොලිෂ් කරගන්න අපි ඉස්ලාම භෞතික ලෝකයට සාපේක්ෂව මේ රූපේ අසුබේ බලන්න පුළුවන්. ඒක සිත විරාගී වෙනවා. හොඳට ධර්මයේ වැටහෙන්න ගන්නවා. සිත විරාගී වෙනවා. විරාගී වෙනවා කියන්නේ මේක මේ රාගක්කේ දේශක්කේ රාගක්කේ නෙමෙයි මේක. රාගේ දුරුණා නෙමෙයි. සිත විරාගී වෙලා. එච්චරයි. හොඳද? ඒ විරාගී සිතෙත් නැවත උපදිනවානේ. ඒක රාග සිතුනුත් උපදිනවා විරාග සිතත් උපදිනවා. ලෝභ සිතත් උපදිනවා අලෝභ සිතත් උපදිනවා. ඒතකොට මේ ලෝභයි අලෝභයි කියන මේ දෙකට හේතුව රූපයක්. වේදනාව සංඥාත මේක තමයි මධ්‍යම ප්‍රතිපදාව. කියලා අසුබේ බැලුවා ඉස්සර සම්මන් වහන්නට කලින් ඒ කිසි තැන් වශයෙන් අසුබය අසාරය දුගලයි කිල්පලගෙන ඔය වාක්‍ය ටිකක් කියාගෙන යනවා. ඒක බලන්න තමන්ගේ රූපේ අසුභයි කියනකොට තමන්ගේ රූපේ අසුභ බව දකින්න ඕන. උදාහරණයක් වශයෙන් දැන් අසුභයි කියන්නේ දැන් අපි කොහොම හරි ගමනක් යන්න හදනකොට මේ හුණෙක් කෑ ගහනවා. හම්බෝ අසුභයි යන්න එපා ගමන. ඒකේ මොකක්ද අදහස් වෙන්නේ? කරදරයක් වෙයි කියලා. අසුභයි කියන්නේ මේ රූපය වේදනා සංඥා සංකාර මේ රූපයෙන් අපිට වෙන්නේ හානියක්මයි විපතක්මයි. මේින්ද අසුභයි කියලා කියනවා. මේක අසාර දෙයක්. දැන් අපේ කෙස්වල දැන් ඔය කොණ්ඩේ හැම ලස්සනට තියෙන්නේ නැති ඉස්සර දිගට. දැන් අද නැහැ නේ. අද නැහැ. එහෙනම් අසාර දෙයක්. දැන් මේ රූපේ බලන්න ඉස්සර ලස්සනට තිබුණා දැන් වැලි වැටිලා. අසාර වෙලා. නේද? අපි කන බොන ආහාරය ප්‍රණීතව කෑවට මල මුත්‍රා වශයෙන් පිට වෙන්නේ අසාර දෙයක්. මේ ආහාරය මේ විදිහට මේ රූපේ අසාරකද කැයි සෙම සොටු මල මුත්‍රා සාරද අසාරද අසාරයි නේද? සෙම ටික නරක් වුණොත් අසුභයි. විපතක් නේ විපත. අන්න අසාර වෙනවා. දැන් මේවා අපේ ඇඟේ තියෙන මේ කොටස් 32 සුවඳද දුර්ගන්ධද? දුර්ගන්ධයි. ගඳ ගහන දෙයන්න දාඩිය ගඳයි නේද? මල මුත්‍රා ගඳයි කබ ටික ගඳයි මේවා මේ දැන් මෙහෙම බලනකොට අපේ ශරීරයේ තියෙන කෙස්ලොම් නියද සම්මත්නාරට ඇට මිදුළු මේ මල මුත්‍රා මේවා
පිළිකුල් නැද්ද? පිළිකුලයි. අන්න අසුභයි අපේ රූපය අසාරයි, දුගඳයි, පිළිකුලයි කියලා. මේ හතරෙන් බලනකොට මේ රූපේට වටිනාකමක් යනවාද? මේ රූපෙන් මිදෙන පැත් විරාගී වෙනවා මේ රූපේ. ඔය හතර ආකාරයෙන් බලනකොට විරාගී වෙනවා. තේරුණාද? මේ රූපේ වදකෙක්, මාරෙක්. ඒ නිසා අසුබ දෙයක්මයි මට. විපතක්මයි. ඒක මිදෙන්න ඕනේ. අනිවාර්යයි. මේ රූපේ වදකෙක්මයි. බාන කොච්චර ලෙඩ දුක්ද? කොච්චර විපත්ද? මේක අසුබ දෙයක් නෙවෙයිද? මේ රූපේ අසුබ දෙයක්මයි. මේ රූපය හඳුනාගන්නේ අපි තවත් නාම ධර්ම ටිකක් නිසා රූපේ මේ විදිහට බලනකොට නාම ධර්ම ටිකක් අසුභයි අසාරයි දුකයි පිළිකුල්. මේ විදිහට අපි නුවණින් බලන්න ඕන. දැන් ඕගලන් කොච්චර ලෝකෙට හවු වෙනවනේ. මොකද ඕගලන්ට ලෝකේ සුභයි. සුභයි කියපු දේ දකින්න අසුභයක් පෙන්නනවා. අසුභයි. ඕගලන්ට ලෝකේ සාරයි. රූපේ එහෙම මේ හැමදේම ඕගලන්ගේ තියෙන දේවල් සාර දේවල්. පෙර පින් නිසා ලැබුණේ සාර දෙයක් නේද? එතකොට ඕගලන්ට ඒක අසාර වශයෙන් දකින්න මේ රූපේ ඇත්ත බලන්න අසාරයි කියලා. සාර ගතිය නැති කරන්න අසාරයි කියලා දකින්න. මේ රූපය සුවඳයි. සාවයන්ග හරි සුවඳයද? එහෙම කියන්න පුළුවන්. අන්නේ මේ සුවඳයි කියලා ගත්ත එකේ දුර්ගන්ධය දකින්න. සැබෑ තත්ත්වයේ දුර්ගන්ධය. ඒ සැබෑ කාරණා හතරට එන්නේ මේ කියන්නේ. ඒක දකින්න දුර්ගන්ධයි කියලා දකිනවා. අපි එහෙම කල්පනා නොකරන තා අර විපල්යාස හතරට කොටු වෙලා අපේ ජීවිතය අනිත් පැත්තට කැරකෙනවා. ලෝභ සිත් වෙනවා, අපිට ද්වේෂ සිත් වෙනවා, මෝහ සිත් වෙනවා. ඒකයි වෙන්නේ රූපේ සම්බන්ධව. එතකොට අකුසල උපදිනවා. අකුසල උපදින අපි සතර අපායකින් උපදිනවා. මෙහෙම කල්පනා කරනකොට අපිට සිත අලෝභ වෙනවා, විරාගී වෙනවා, අද්වේෂ වෙනවා, අමෝහ වෙනවා, කුසල මූල සිත පහළ වෙනවා, අන්න ධර්මයෙන් මතුවෙනවා. දැන් එතකොට දැන් ඕගලන්ට මෙන්න මේ ඕගලන්ට සාරයි කියලා ගත්ත දේ ඕගලන් අසුභයි, අසුභ නැහැ සාරයි නේද? මේ කියන්නේ මේ ඕගලන්ට මේ අසුභයක් නෙමෙයි තියෙන්නේ, යහපත් දෙයක් තියෙන්නේ. මේක මහ පිනට ලැබිච්ච දෙයක්. එහෙම කියලා හිතනවා මේක සාර දෙයක් කියලා දකිනවා. ඒ නිසා අසාරය සිහි කරන්න නේද? මේක සුවඳයි කියලා ගන්නවා, දුකද සිහි කරන්න. එතකොට මේක පිළිකුල් දෙයක් නෙමෙයි, මේක යහපත්ම දෙයක්. කොච්චර හොඳද මේක? කොච්චර සතුටු වෙන්න පුළුවන්ද මේ රූපේ? මේක තමයි එන්නේ. මේක පිළිකුලක් නෑ මෙතන. මගේ වකුගඩුවෙන් තව කී දෙනෙක් මට ජීවත් කරවන්න පුළුවන්ද? මේ වකුගඩුව පිළිකුලක්ද? මේ වකුගඩුව මට මේ දුර්ගන්ධ දෙයක්ද? අසාර දෙයක්ද? මේ වකුගඩුව නැහැ. නේද? අසුබ නෑ, අසාර නෑ, දුකද නෑ, පිළිකුල් නෑ මේ වකුගඩුව. නේද? මේ වකුගඩුව මගේ හොඳින් ක්‍රියාත්මකයි. පිළිකුල් දෙයක් නෙවෙයි, සාර දෙයක් වෙලා නේද? වටිනාකමක් දීලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අර විපල්යාස හතරෙන් තමයි මේ රූපය අල්ලගත්තාම අපි ලෝකේ යන්නේ එතනින්. ඒකයි මේ රූපේ දිහා බලන්න කියන්නේ. ඔය සතර ආකාරයෙන්ම. පිහිටි ස්ථාන වශයෙන් නේද? හැඩතල වශයෙන්, සංතාන වශයෙන් නේද? හැඩතල වශයෙන්, වර්ණ වශයෙන් දකින්න කියනවා. මේ විදිහට අසුභාසාර දුකද පිළිකුල් ස්වභාවය සිහි කරන්ට කියනවා. අපි ජීවිතේ කවදාකවත් මේ කාරණා හතරෙන් මේ රූපේ දිහා බලලා නැහැ. අපි බලලා තියෙන්නේ බලන්නේ නිරායසෙන් අපිට හම්බෙන්නේ මේක සුබ දෙයක්, සාර දෙයක්, සුවඳ දෙයක්, යහපත් දෙයක් කියලා හම්බෙන පිළිකුල් දෙයක් නෙවෙයි. මෙන්න මේ හතරෙන් අපි මේ රූපය අල්ලගත්ත නිසායි අපි මේකට ගොදුරු වෙලා තියෙන්නේ. ඒ නිසා බුදු කෙනෙක් විතරයි කියන්නේ මේක අසුභ අසාර දුගඳ පිළිකුල් කියලා බලන්න කියලා. කේසා ලෝමා නකා දන්තා චතෝ මන්සන්නාරු අටි විජ්ජායක්කම් කියලා මේ කාරණා ටික 32ක් දේශනා කරනවා. මේකේ ඇත්ත බලන්න, මේක පිහිටි ස්ථාන වශයෙන්, මේක හැඩතල වශයෙන්, වර්ණ වශයෙන්ද සිහි කරන්ට කියනවා. මේක වස්තු වශයෙන්ද සිහි කරන්ට කියනවා.
මේ කාරණා හතරට අනුව ඕක වඩන්න කියලා කියනවා. වඩනකොට අපේ සිත අලෝභයි අද්වේෂයි අමෝහයි මේක සාර වෙච්ච නිසානේ අපි පිනවන්නේ යන්නේ. මේ රූපය සැප සොයන්නේ ඒ නිසානේ. අපි සැප සොයන්නේත් නැහැ දුක සොයන්නේත් නැහැ නේද? දැන් මේක දුකක්කුත් නෙවෙයි අසුබ දෙයක් අසාර දෙයක් නේද? ඒ විදිහට බලනවා. ඉතින් මේක සැපේකුත් නෙවෙයි දුකකුත් නෙවෙයි අන්න මධ්‍යස්ථ වෙනවා. අන්න අපිට රූපයක් හම්බ වෙනවා නේද? සැප හෝ දුක කියන දෙකට වැටෙන්නේ නැති සාර හෝ අසාර දෙයකට සුවඳ හෝ මේ දුර්ගන්ධ දෙයකට අයිති නැති රූපයක් හම්බ වෙනවා. එතනත් අපි අර මධ්‍යම ප්‍රතිපදාව අපිට හම්බ වෙනවා. අනුසෝවා මාර්ගය හම්බ වෙනවා. එයා ඒකම වඩනකොට අන්න එයා ඇත්තටම මේවා තුළ සත්‍ය පුද්ගලෙක් කවුරු හරි ඉන්නවාද කියලා නෝනින් බලනකොට ඇත්තම එයාගේ සක්කාය දෘෂ්ටිය දුර වෙනවා. අන්න සීලබත පරාමාසයෙන් ගැලවෙනවා විචිකිච්ඡා දුර වෙනවා තුන් සම්මෝධිනේ දුරු කරනවා උතුම් සෝතාපට්ටි ඵලයට එනවා. එයා කවදාකවත් මේ රූපය අසුභයි කියලා දන්නෙත් නැහැ අසාරයි කියලා දන්නෙත් නැහැ. ඒක රූපයක් හම්බෙන්නේ නැහැ අන්තිමට. අසුභයි කියන කාරණාවෙත් සුභයි කියන කාරණාවෙත් සක්කාය දෘෂ්ටිය දුරු කරනවා විචිකිච්ඡා නෙමෙයි සීලබත පරාමාසය දුරු කරනවා විචිකිච්ඡාව දුරු කරනවා. මෙයා මෙන්න මේකෙන් මිදීමම සෝතාපට්ටි ඵලයට එනවා. මෙතනින් යාටත් එයා මේ කර්මස්ථානෙම සිහි කරමින් උතුම් රහත් ඵලය සාක්ෂාත් කරනවා. රාගය උපදින්නෙත් නැහැ, ද්වේෂය උපදින්නෙත් නැහැ. ඕරම්භාගී සංයෝජන පහක් එයාට දුරු වෙනවා. ඊට පස්සේ තියෙනවා එයාට උද්දම්භාගී සංයෝජන. උද්දම්භාගී සංයෝජන වල ඕරම්භාගී සංයෝජන වල පරිශ්‍රණයේ රූපයට සාපේක්ෂව උද්දම්භාගී සංයෝජන පරිශ්‍රණය චේතනා සාපේක්ෂයි. නාම සාපේක්ෂයි. මෙන්න නාම රූප දෙක අපි පරිශ්‍රණ කරනවා. නාම රූප දෙක වෙන් කරගෙන. ඉතින් මෙතෙන්ට එන්න බලන්න මෙන්න මේ විදිහට අපි ධර්මයේ හැසිරෙන්න ඕන, ධර්මයේ බලන්න ඕන. අපි විනය ගැන කියලා දුන්නා. ඒ විනය කොහොමද අපිට මේ නිවන් දකින්න උපකාර වෙන්නේ කියලා අපේ අකුසල් සිත් දුරු කරගන්න, කුසල මූල සිත් ඇති කරන්නයි විනය අපිට උපකාරයි. ඕගලන්ගේ පංචශීලයේ අටශීල දසශීල දීපෙමතුත්. ඉතින් මෙන්න මේ විදිහට දහමක් අපිට ඉතා පිරිසුදුව මූල ධර්ම වශයෙන් දේශනා කළා. බුදුහාමුදුරුවෝ දන්නවා මේ මූල ධර්ම වශයෙන් දේශනා කළාම මේවා තෝරා බේරා ගන්න පුළුවන් නුවණැත්තෝ ලෝකේ පහළ වෙන බව දැනගෙන හිටියා. එයින් එක්කෙනෙක් මම. මට පැහැදිලිවම කියන්න පුළුවන්. මේ එන ගමනේදී තේරවාදී භික්ෂූන්ගේ පැවැත්මෙන් එයින් එන එක්කෙනෙක් මම. ඉතින් මේකත් තාවකාලිකයි. කොයි වෙලාවෙ නැති වෙලාවයි ඇයිද දන්නේ නැහැ. ඒ නිසා සෝතාපට්ටි අංග 4ක් පෙන්නනවා බුදුරජාණන් වහන්සේ. කල්යාණ මිත්‍ර සේවනය නේද? සී සද්ධර්මය, යෝනිසෝ මනසිකාරය, ධම්මං ප්‍රතිපදාව. ඒ නිසා අපි මේ කතා කරපු අන්තිමව කතා කරපු දහම් අනුව ගත්තොත් කල්යාණ මිත්‍ර සේවනය ලැබුණා නේද? යහපත් ධර්මයක් ලැබුණා නේද? සී සද්ධර්මය ලැබුණා නේද? ඊට පස්සේ අන්න විද්‍යා මාර්ගයේ උපදවා ගන්නට යෝනිසෝ මනසිකාරය මොකක්ද කෙනෙක් කියලා දුන්නා. මේක සුභයි සැපයි ඒවා ගන්න ඕන නේද? මේක සුභයි මේක සාරයි මේක කියලා ගන්න ඕන. මේ කාරණා හතරට අනුව ගන්න ඕන නේද? මේ ඒක යෝනිසෝ මනසිකාරය මේ සාකුසල් කරගෙන සංසාරය යනවා. අසුභය සාරය දුමුදයි පිළිකුල් කියලා දකිනවනම් යෝනිසෝ මනසිකාරයයි. අපේ තණ්හාව දුරු වෙන පංච නීවරණ දුරු වෙන වැඩපිළිවෙලක්මයි. මේ විදිහට අපි මේ රූපය ඇත්ත බලමින් ලෝකේ වාසය කරනකොට අපිට වේදනාවෙන්ද මිදෙනවා, සංඥාවෙන්ද මිදෙනවා, සංකාරෙන්ද මිදෙනවා. විඥානේ සුභයි කියලා දැනගත්තා නම් ඒකෙන්ද මිදෙනවා. අසුභය දකිනකොට. රූපේ තව මෙතනින් එහාටත් අපි නුවණ වැඩෙනවා. හොඳද? මේක හොඳට අපි මේ නුවණින් යුතුව ලෝකේ වාසය කරනවා. ඒ නිසා නිවන් දකින්න තියෙන න්‍යායවල බොහෝයි. හොඳද? අපි කතා කරන්නේ බොහොම චුට්ටයි. මං හිතන්නේ මට කවදාවත් බුදුහාමුදුරු කතා කරන සීල න්‍යායන් කතා කරන අපිට ඒ දුවිල්ලක් තමයි අපිට කතා කරන්න පුළුවන්. ඒක බුදු කෙනෙක් තමයි දක්ෂ.
ඉතින් ඒ නිසා මෙවැනි තැනකට ඇවිල්ලා ඔය නැත්තම් මේ ජීවිතේ සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියන එක්තරා ඵලයකට එන්න අපේ මේ පොඩි දහම් විස්තරය ඔයගලන්ට උපකාර ධර්මයක් වේවා. මේ මොහොතේම ඒ උතුම් මාර්ගඵලයකට පැමිණ මට නිවි සැනසෙන්න අවකාශය ලැබේවා කියලා සාධනා කරනවා.